ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම 2019 අප්‍රේල් 21 වන දින මේ රටේ සිදු ඉස්ලාම් ත්‍රස්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ පවත්වන විවාදයේදී අද සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මගේ කතාව ආරම්භ කිරීමට පෙර ප්‍රධාන වශයෙන්ම ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය ඒ සියලුම ජනතාවටත් ඒ වගේම ආබාධිත වූ සියලු දෙනාටත් ඒ වින්දිතයින්ට සියලු දෙනාට විශේෂයෙන්ම ශෝකය, කනගාටුව සහ සංවේගය බලවත් ලෙස පළ කරනා වගේම වින්දිතයින්ට සාධාරණයක් ඉට යුතුයි කියන ප්‍රධාන ප්‍රතිපත්තියේ සිට තමා මා එදත් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ කටයුතු කළේ. ඒ වගේම අදත් හෙටත් ඒ ප්‍රතිපත්තිය තුලමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අසරණ ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීම සඳහා ඕනෑම ආයතනයක් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ගවලට මගේ අපේ සම්පූර්ණ සහයෝගය තිබෙනවායි කියන එක ප්‍රකාශ කරන්නට ඕනෑ. කරු කතානායකතුමනි, මේ කාරණය පිළිබඳව කතා කරන විට මම කියන්නට ඕනෑ විශේෂයෙන්ම හිතුණු ජනතාව, කතෝලික ජනතාව වෙනුවෙන් මම මගේ දේශපාලන ජීවිතය තුළ මට ඇමතිකම් ජනාධිපති ධූර ලැබිච්ච සෑම අවස්ථාවකම ඒ ජනතාවට මම විශාල සේවයක් කරපු කෙනෙක් කියන එක. මම ජනාධිපති ධූරයේ දරපු කාලයේ තමයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සමග වවුනියාව මඩු දේවස්ථානයට ගිහිල්ලා ඒ ප්‍රදේශ නිරීක්ෂණය කරලා මඩු දේවස්ථානය ප්‍රධාන වශයෙන්ම පූජා භූමියක් බවට පත් කළේ මම විසින් කියන එක මේදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම බෞද්ධ විහෙර විහාරස්ථාන උදව් කරනා වගේම කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලු පූජනීය ස්ථානවලට, දේවස්ථානවලට සංවර්ධනය සඳහා මම ජනාධිපති ධූරයේ දරන කාලේ අති විශාල මුදලක් වැය කළා කියන එක කියන්නට ඕනේ. 21 වෙනිදා අප්‍රේල් 2009 සිදු ප්‍රහාරයේදී විනාශ වූ කොච්චිකඩේ, කටුවාපිටිය, ඒ වගේම මඩකලපුව දේවස්ථාන සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එදා මම ජනාධිපතිවරයා විදිහට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් දෙමින් ත්‍රිවිධ හමුදාව යොදවලා ඒ දේවස්ථාන ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන්ම තිබුණු තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට අපි සකස් කළා. ඒ නිසා හිතුණු ජනතාව සම්බන්ධයෙන් මම මගේ දේශපාලන ප්‍රතිපත්තිය තුලත් බෞද්ධෙක් වශයෙන්ුත් මම සෑම විටම ඒ සියලු අනිකුත් අන්‍ය ආගමික ජනතාව වෙනුවෙන් මගේ දේශපාලන දර්ශනය තුල මම ප්‍රධාන වශයෙන්ම මට බලයක් තිබුණු සෑම අවස්ථාවකමත් පෞද්ගලිකවත් ඊටාම සාධාරණ ලෙස උන්ට ඉටු වී යුතු ඉහළම සේවය ඉටු කරමින් මම කටයුතු කළේ කියන එක මේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. අද මම මේ කරන කතාව කරු කතානායකතුමනි, සමහර අය මට කිව්වා මේ විවාදයට සහභාගී වෙන්න එපා කියලා. නමුත් සමහර අය මට කිව්වා මේ විවාදයේදී කතා කරන්නම ඕනේ කියලා. ඒ දෙපාර්ශ්වයේ අදහස් කෙසේ වෙතත් මම මගේ හෘද සාක්ෂියට එකඟව විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් මම අනුගමනය කරපු වැඩපිළිවෙලත් පාස්කු ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදීන් මර්ධනයට
අන්තවාදීන් මර්ධනයට මම ආරක්ෂක ඇමතිවරයා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් කරන ලද විශාල වැඩ කොටසක් තිබුණා. වැඩ කොටසක් ඉෂ්ට කළා. නමුත් මම කල්පනා කළා ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව මම දන්නවා මා පිළිබඳව ජනගත වෙලා තිබෙන මතය කුමක්ද කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒකට හේතුව තමයි ගරු කතානායකතුමනි එදා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවෙච්ච දවසට පසුවදා මගේම ආණ්ඩුවේ මමම පත් කරපු කැබිනට් ඇමතිවරයා දුවගෙන ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේක ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන තියෙනවා ජනාධිපතිවරයා මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ කියලා මගේම ඇමතිවරයෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා. ඒ වගේම එදා මගේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් මේ පිළිබඳව දැඩි ලෙස ජනතාව අතරට ප්‍රචාරය ඇරියා. මේ කාරණාව මම කලින් දැනගෙන තිබෙනවා. ඒ දැනගෙන තියෙද්දි මග ඇරලා තියෙනවා. මගේ වගකීම සහ යුතුයකම ඉෂ්ට වෙලා නැහැ කියන මතය ගොඩ නැගුවා. ඒ නිසා මගේම ආණ්ඩුවේ මගේම ඇමතිවරු කීප දෙනෙක් ඒ කරන ලද ප්‍රචාරය තමයි ජනගත වුණේ විශේෂයෙන්ම ජනතාව තුළ වැරදි මතයක් තිබෙනවා මම සම්බන්ධයෙන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැනගෙන මම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. කතානායකතුමනි මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 53ක් වෙනවා. අවුරුදු 53ක මගේ දේශපාලන ජීවිතයේ මම බොහෝ අත්දැකීම් ලබලා තියෙනවා. නින්දා, අපහාස, ගල්මුල්, විවේචන ඒ සියල්ල මම හොඳින් අත්විඳලා තියෙනවා. ඒ වගේම මම මගේ ජීවිතයේ ඊ타මත්ම බරපතල මරණීය අවස්ථාවන් කීපයකට මම මුහුණ දීලා තිබෙනවා. 1971 සිද්ධිය 88 89 කාලේ LTT මට 5 වතාවක් ප්‍රහාර එල්ල කළා. ඒ සියල්ලෙන් මම බේරුණා. මට ප්‍රහාර එල්ල කරන්න ආපු LTT සියලු දෙනා විනාශ වුණා. සමහර අය සයනයිට් කෑව, සමහර අය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්ත අයගෙන් එක්කෙනෙක් නඩුව අහලා තමයි ජීවිතාන්තය දක්වා සිරගත වෙච්ච කෙනෙකුට මාව මරන්න ආපු. මම ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ ජනාධිපති සමාව දීලා මම ඔහුව නිදහස් කළා. ඔහුගේ පවුලේ දුක සැප හොයන්නත් අවශ්‍ය වුන්ට හොඳින් ජීවත් වෙන්නත් කටයුතු කළා. මම ඒ විදිහේ කටයුතු කරලා තිබෙනවා. නමුත් අපි දන්නවා මේ සමාජය තුළ ඇතිවෙන තත්ත්වයන් වලදී මූලික වශයෙන්ම බොරුව කියන එක දිගට කියන්න වුණාම අපි ප්‍රධාන වශයෙන් වාමාංශික දේශපාලනයේ ගොබෙල්ස් ගැන අහලා තියෙනවා. ගොබෙල්ස් න්‍යාය තමයි සභානායකතුමනි බොරුව එක දිගට කියන්න කියලා ගොබෙල්ස් කියනවා. එතකොට ඒක ඇත්ත වෙනවයි කියලා. ඒක ඇත්ත වෙනවයි කියලා. මේක සාමාන්‍යයෙන් අපි සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනය කරන කාලේ ගොබෙල්ස්ගේ න්‍යාය අපි අහලා තියෙනවා. ඒ මොකද ඕනම බොරුවක් සියවතාවකට වැඩිය කියන්න එතකොට ඒක ඇත්ත කියලා පිළිගන්නවයි කියලා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්ත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ. ඒ මොකද ඊටාම වැරදි විදිහට සමහර විට අනෝබෝධයෙන් සමහර විට ඇතැන් තිබුණු දේශපාලන වෛර පිරිමැහීම් මේ තත්ත්වයන් තුල මම් පිළිබඳව බරපතල ලෙස වැරදි දිගින් දිගටම කතා කළා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියන්නට ඕන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට නෙවෙයි මේ නිന്ദා අපහාස චරිත ඝාතන සමාජයේ ගල්මුල් බරපතල චෝදනා එල්ල වෙන්නේ බෞද්ධයින් විදියට අපි දන්නවා බුදුන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදී එක්තරා කලකදී ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් ආපු නිന്ദා අපහාස නිසා
බුදුන් වහන්සේ වනගත වුණා. පාරිලෙය්‍ය වනයේට වැඩිය බුදුන් වහන්සේ මේ කරදර කරන කෑ ගහන නිന്ദා අපහාස කරන මිනිස්සු ඕන දෙයක් කරගත්තා වේ මම ටික කාලයක් වනගත වෙලා ඉන්නවයි කියලා බුදුන් වහන්සේ වනගත වුණා පාරිලෙය්‍ය වනයේට වැඩිය. ඒ වගේම අපි දන්නවා කිතුණු දහම පිළිබඳව කතා කරන විට යේසුස් වහන්සේ කුරුසියේ තියලා ඇන ගැව්වා. යේසුස් වහන්සේ කුරුසියේ තියලා ඇන ගහපු එක මුළු ලෝකේ සෑම කෙනෙක්ම එදත් අදත් දන්නවා. යේසුස් වහන්සේට කරපු විශාල උන්වහන්සේගේ ජීවිත හානිය දුන්න වදහිංසා ඒ සියල්ල අපි දන්නවා. ඒක නිසා බුදුන් වහන්සේට කරපු නිന്ദා අපහාස යේසුස් වහන්සේව ඝාතනය කිරීම එවැනි සිද්ධීන් ගත් විට සමාජයේ ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට මේ කරුණු කාරණා අපි විශේෂයෙන්ම සෙලවිය යුතු නැත්නම් බිහිවිය යුතු එහෙම නැත්නම් සසලවිය යුතු කරුණු නොවේයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මුළු ලෝකේම සමහර වෙලාවට වැරදි දේවල් ගලා යනවා ජනමාධ්‍ය තුල. අද ජනමාධ්‍ය ගත්තාම අපි දන්නවා ජනමාධ්‍ය පිළිබඳව බොහෝ අය පොත්පත් ලියලා තියෙනවා. අපේ බන්දුරු ගුණවර්ධන මහත්මයා චිත්‍රපටයක් ගැව්වා The newspaper එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා. මම පාස්කු කොමිෂන් එකට දවස් 9ක් ගියා. ඒ ගිය දවස් 9ේදී ඇතැම් ජනමාධ්‍ය කටයුතු කරපු ආකාරය හරිම කනගාටුදායකයි. මම දුන්නු සාක්ෂි වලට වඩා වෙනස් විදියට බොහෝ විට වචන හසුරුවමින් ජනතාවට ඊටාම වැරදි මතයක් දුන්නා. බුදුන් වහන්සේ විශේෂයෙන්ම අපි දන්නවා වැඩ සිටින කාලය තුල පටාචාරා වගේ චරිත පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි අපි අහලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම නගර සෝබනී වගේ චරිත අහලා තිබෙනවා. බුදුන් වහන්සේ ගණිකාවක් සමග සම්බන්ධ වෙලා සිටියා. ඊට පස්සේ බුදුන් වහන්සේ ගණිකාව නගර සෝබනීව මරලා උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේම වත්තේ වැළලුවයි කියලා බුදුන් වහන්සේට විරුද්ධකම් කරපු අය කියලා බුදුන් වහන්සේට දන් නොදිත් හිටිය කාලයක්. ඉතින් ඒ වගේ බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳව කියන්නට පුළුවන් උන්වහන්සේට මොනතරම් නිന്ദා අපහාස ලැබුණාද කියන කාරණාව. ඉතින් ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම කල්පනා කළා මේ විවාදයට සහභාගී වෙලා එක් පැත්තකින් පාස්කු කොමිෂන් සභාව මා පත් කරපු අරමුණ අනිත් පැත්තෙන් මම ආරක්ෂක ඇමතිවරයා විදිහට සිටි කාල සීමාව තුල කටයුතු කරපු ආකාරය මේ කියන කරුණු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වැදගත්යයි කියන එක. අපි අද වෙන විට මේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දින 3ක් විවාද කරනවා මේ සභාව කල්තබන යෝජනාව. හැබැයි අපි දින 3ක් දැන් කතා කළත් මේ ගරු සභාවම මම හිතන්නේ නැහැ මේ ගරු සභාවේ කිසිම කෙනෙක් මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් ඉන්නවයි කියලා. මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් දැන් අපිට සභාගත කළා. අපි ඒවා ඒ සභාගත කරපු වාර්තාවේ කොටස් අපි කියවුවා. එතකොට අපි කාටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ මුළු වාර්තාවම කියවන්න. ඒක නිසා මුළු වාර්තාවම කියවන්නේ නැතුව විශේෂයෙන්ම මේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව කිසියම්ම කෙනෙකුට තමාගේ දැනුම බුද්ධිය අවබෝධය සහ පරිණතභාවය තුල යම් නිගමනවලට ඒමට පුළුවන්කමක් නැහැයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒක නිසා අපි මේ වාර්තාවේ කොටසක් විතරක් බලලා තමයි දැන් මේ 3 වෙනි දවසටත් අපි වාද විවාද කරන්නේ. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන් මේ වාර්තාව පිළිබඳව කතා කරන විට බොහෝ වෙලාවට වැඩි පිරිසක් මේක කියවලා නැහැ, වැඩි පිරිසක් දැකලා නැහැ. ඉතින් මේ පාස්කු සිද්ධිය පිළිබඳව කතා කරන විට ඒ සම්බන්ධයෙන් පසුබිම දැන් ප්‍රධාන වශයෙන්ම මේ වාර්තාවේ අපිට ලැබුණු කොටසේ තිබෙනවා වගවීම පිළිබඳව accountability.
මේ වගවීම පිළිබඳව කතා කරන විට ගරු කතානායකතුමනි අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ අවුරුදු 27ක් 28ක් යුද්ධයක් සමග බෝම්බත් සමග ජීවත් වෙච්ච පිරිසක් කියන එක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ යුද්ධයක් සමග ජීවත් වෙච්ච පිරිසක් විදියට ඒ කාල සීමාව ගත්තාම අපි බෝම්බ සමග ජීවත් වෙච්ච මිනිස්සු. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා දක්වා කාල සීමාව මේ රටේ සතර දිග්භාගයේ බෝම්බ පිපිරුණු රට විනාශ වුණු කාල පරිච්ඡේද විදිහට අපි කවුරුත් දන්නවා. එතකොට මෙහිදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සිටි උපාසක උපාසිකාවන්ට එල්ල කරන ප්‍රහාරයේදී මොනතරම් ප්‍රමාණයක් ජීවිත විනාශ වුණාද? ඒ වගේම දළදා මාලිගාවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේදී ඒ වෙච්ච ඛේදජනක තත්ත්වය. ඒ වගේම තමයි මහ බැංකුව පුපුරවා හැරීම, ඒ තුල එදා LTT ත්‍රස්තවාදීන්ගේ බරපතල මේච්ච ක්‍රියාකාරකම් ජීවිත කොච්චර විනාශ වුණාද? ඒ වගේම අපිට මතකයි මරදාන මහා බෝම්බය හවස වැඩ ඇරිලා විශේෂයෙන්ම කාර්යාල සේවකයෝ යන වෙලාවේ සිය ගණනකගේ ජීවිත විනාශ වුණා. අරන්තලාව භික්ෂු ඝාතනය ප්‍රධාන වශයෙන්ම අපි හදවත් බොහොම සසල කරපු සිද්ධියක් මුළු ජනතාවගේම. ඒ වගේම ගම්වල ජීවත් වෙච්ච ජනතාව LTT ත්‍රස්තවාදීන් සිය ගණන් කපලා කොටලා මරලා දැම්මා. ඉතින් ඒ වගේ මට මතකයි අනුරාධපුර ගුවන් තොටුපළේ නවත්තලා තිබුණු ප්‍රහාරක යානා යුද්ධය කරපු වෙලාවේ ඒ ප්‍රහාරක යානා කෝටි 100 ගණනක් කරන ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් එක රයින් LTT ත්‍රස්තවාදීන් විසින් ඇවිල්ලා විනාශ කරනු ලැබුවා. ඒ LTT ත්‍රස්තවාදීන් විසින් ඒ කරන ලද විනාශයේදී එදා ඒ හිටපු ගුවන් හමුදාවේ ඒ ස්ථානයේ බාර හෝ ගුවන් හමුදාපති හෝ කවුරු හරි හිටපු අය ආරක්ෂාවට ඒ අය සම්බන්ධයෙන් මම දන්න විදිහට කිසිදු ඔවුන්ට විරුද්ධ පරීක්ෂණයක් පැවැත්වුණේ නැහැ. ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් විදිහට රජය පිළි අරගෙන කටයුතු කළා. ඒ වගේම මට මතකයි තමුන්නාන්සලාට අපිට අපේ යුද හමුදාපතිවරයා හමුදා මූලස්ථානයේ සිටින විට මරාගෙන මැරෙන කාන්තාවක් පැමිණිලා යුද හමුදාපතිතුමා එතන පිපිරෙව්වා. බරපතල තත්ත්වයකට යුද හමුදාපතිතුමා එවකට හිටපු පත් වුණා. ඒ වගේම තමයි අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම 1983 කළු ජූලිය වැනි සිද්ධීන් 1983 කළු ජූලිය එවකට රජයේ හිටපු සමහර ඇමතිවරු විසින් නායකත්වයේ දුන්න මහා ප්‍රචණ්ඩ ක්‍රියාවක් කියන එක රහසක් නොවේ. ඒ තුල දමිළ ජනතාවගේ ජීවිත මොනතරම් විනාශ වුණාද? මොනතරම් ඔවුන්ගේ දේපල විනාශ වුණාද? ඒකෙන් අන්තර්ජාතික වශයෙන් අපිට මොනතරම් අලාභයක්, පාඩුවක්, අගෞරවයක් ඇති වුණාද? මේ කියන තත්වයන් ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු වෙනවා. ඒ වගේම අපිට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එක රැයින් නැගෙනහිර ප්‍රදේශයේ පොලිසිවලට LTT ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ප්‍රහාරයට එන්න කලින් ඔවුන්ට නියෝග ලැබුණයි කියලා කියන්නේ යටත් වෙන්නයි කියලා පොලිස් නිලධාරීන් 800කට වැඩිය එක රැයක් තුල ඔවුන්ගේ ජීවිත විනාශ වුණා. එතකොට මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන් මේ වග වීම පිළිබඳව accountability පිළිබඳව අද කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ එක් පුද්ගලයන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළොත් මූලික වශයෙන්ම ඔය යුද්ධයේ පැවති කාලයේ සිදුවෙච්ච සිදුවීම් ඒ තත්ත්වයන් එක්ක එහෙමනම් ඒ කොමිෂන් සභාව අවශ්‍ය වෙනවා ඒත් වගවීම පිළිබඳව චෝදනා පත්‍ර හදන්න
අවශ්‍ය වෙනවා එහෙමනම්. නමුත් ඒවා බරපතල ත්‍රස්තවාදී ප්‍රහාර. ඒ නිසා අපි මේ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය එයත් ත්‍රස්ත ප්‍රහාරයක් කියන එක පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. මේ කටයුතු වලදී ප්‍රධාන වශයෙන් මම මගේ ජනාධිපති ධූරය තුල විශේෂයෙන් වැඩ කටයුතු කිරීමේදී මම සඳහන් කරන්නට ඕනේ මම 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා 9 වෙනිදා දිවුරුම් දීලා අපි කටයුතු කරන විට මගේ ඇමති මණ්ඩලයේ බහුතරයක සහයෝගය මට තිබුණේ නැහැ. මේ රටේ ඕනෑම ජනාධිපතිවරයෙක් 1978 ව්‍යවස්ථාවේ ඉඳන් පත්වෙච්ච ඒ පත්වෙච්ච ජනාධිපතිවරයාට තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක් හිටියා. ඒ වගේම තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඇමති මණ්ඩලයක් හිටියා. තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් තිබුණා. නමුත් මට මගේ ඇමති මණ්ඩලයේ කොටසක් සමා සහයෝගය දුන්නේ බහුතරයක සහයෝගය ලැබුණේ නැහැ. එතකොට ආණ්ඩුවක් විදියට ඒ තිබුණු තත්ත්වයන් සෑම කෙනෙක්ම දන්නවා. ඉතින් මට කියලා මගේ ප්‍රතිපත්තිය එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු 5කට මාස එකමාරක් අඩුවෙන් මේ රට අරගෙන ගියා නොයෙකුත් බාධාවන් මැද්දේ. ඒ තුලදී බොහෝ වෙලාවට රටට අහිතකර දේවල් වළක්වන්න මම ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මම එදා බොහොම පැහැදිලිව කිව්වා ජනාධිපති ධූරයේ අවසන් වෙලා යන තෙක්ම MCC ගිවිසුම් වගේ ගිවිසුම් ආපු වෙලාවේ ඒවට අත්සන් කරන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඒ දිගටම විරුද්ධ වෙච්ච කෙනෙක්. ඇමරිකන් තානාපතිතුමිය මාව පුජ්‍යලිකව හම්බෙලා කීප ගමනක් මට බොහොම තදින් ඒ ගැන ඉල්ලීම් කළා. නමුත් මම කිව්වා මම ඉන්නකම් ඒක කොහෙත්ම ඒකට මම එකඟ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ රජයේ දා අත්සන් කරපු සිංගප්පූරු ගිවිසුම බරපතල හානියක් ඇති කළා අපේ රටට. ඒ සිංගප්පූරු ගිවිසුම මම නැවැත්තුවා විශේෂයෙන් මේ පිළිබඳව උගත් විද්වතුන්ගේ කමිටුවක් දාලා පරීක්ෂා කරලා බලලා ඒ සිංගප්පූරු ගිවිසුම අපි නැවැත්තුවා ඒක අහිතකර නිසා. ඒ නිසා එවැනි බාධාවන් එක්ක තමයි ප්‍රධාන වශයෙන්ම මම කටයුතු කළේ. ඒක නිසා අපි විසින් වැඩ කටයුතු කරගෙන යෑමේදී ඒ ඇතිවෙච්ච තත්ත්වයන් තුල ඒ කෙසේ වෙතත් අපි රජයක් විදිහට ඒ ගැටුම් බාධාවන් මොනවා තිබුණත් අපි විශාල වැඩ කොටසක් රටට ඉෂ්ට කළා. කිසිම රජයකට හොඳක් අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද තිබෙන ආර්ථික සමාජ දේශපාලන තත්ත්වයන් ගත් විට කතානායකතුමනි සෑම රජයකටම දැඩි විවේචන එල්ල වෙනවා. හොඳක් අහන්න ඉතාමත්ම අමාරුයි අසීරුයි. ඒක තමයි තත්ත්වය. ඒක නිසා මූලික වශයෙන් මම කියන්නට ඕනේ මම ඒ රජය කරන කාලේ ප්‍රධාන වශයෙන් ගත්තාම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා ඒ වගේම විදේශ සම්බන්ධතා ශක්තිමත් කරලා ඒ කටයුතු කළා. මොරගහකන්ද කළුගඟ වැනි විශාල යෝජනා ක්‍රම මහින්ද රාජපක්ෂ මහතුමත් සමග අපි ආරම්භ කරුවේ. මගේ කාලේ පුළුවන්කම ලැබුණා ඊටාම සාර්ථකව ඒ කටයුතු අවසන් කරන්නට. ඒ වගේම අපිට මතකයි අපි ආණ්ඩුව ඇවිල්ලා අලුතෙන්ම අවුරුදු 40ක් 50ක් කෑ ගහපු ඖෂධ පනත අපි සම්මත කෙරුවා. අපිට අධිකරණයෙන් ඉඩ නුදුන්න විශේෂයෙන්ම දුම්බීම පිළිබඳව සිගරට් පැකට්ටුවේ අවවාද දෙන 160 අධිකරණයේ තීන්දුවයි පාර්ලිමේන්තුවෙන් 90ක් කළා. ඒ වගේ දේවල් කළා. එතකොට පාසල් සිසුන්ගේ සුරක්ෂා මේ රක්ෂණ ආවරණය ඒ වගේම අපිට ලැබිච්ච ප්‍රධාන වශයෙන්ම 1990 සුවසැරිය ගිලන් රථ සේවය වැනි දැන් අද අපේ රටේ රජයේ සෞඛ්‍ය සේවය හා දෙවෙනි නොවන සේවයක් සුවසැරිය සේවයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ කාලය තුල මම කියන්නට ඕන මොන විදිහේ විවේචන මොන ප්‍රශ්නාවත් අපි විශාල වැඩ කොටසක් ඒ කාලය තුලත් කළා. මත්ද්‍රව්‍ය මර්ධනයට, ජාතික සංහිඳියාවට, පරිසර සංරක්ෂණයට අපි පුළුල් වැඩපිළිවෙලක් කළා.
මත්ද්‍රව්‍ය මර්ධනය වැඩසටහන් කරනවායි කියලා එහෙම නැත්නම් අපි අනිකුත් ජාතික සංහිඳියා සමගි වැඩසටහන් කරනවායි කියලා ජාතික ආරක්ෂාව දුර්වල වෙන්න නැත්නම් දෙවෙනි කොට කොයි වෙලයක්වත් අපි සැලකුවේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම විටම ගත හැකි සෑම තීන්දුවක් තීරණයක්ම අරගත්තා. 2015 මම ජනාධිපති ධූරයට පත් වෙන අවුරුද්දක් 2016ත් ගරු කතානායකතුමනි 2015 සහ 2016 කාල පරිච්ඡේද ගත් විට ලෝකයේ පුරාම IS ත්‍රස්තවාදී ප්‍රහාර දැඩි ලෙස එල්ල වෙච්ච කාල සීමාවක් ඒ කාල සීමාව. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුල දැක්ක අපිට තොරතුරු ලැබුණා ලෝකයේ පුරා IS ත්‍රස්තවාදීන් බරපතල විදිහට ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙනවා. ඒ ත්‍රස්තවාදී ක්‍රියා වැඩි වෙච්ච නිසා 2015 සිටම ජාතික ආරක්ෂක මණ්ඩලයේදී වම ආරක්ෂක මණ්ඩලයේ නියෝජනය කරන බුද්ධි අධ්‍යක්ෂකවරු, හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඒ සියලු දෙනා නියෝජනය වෙන පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ඒ සියලු දෙනා නියෝජනය වෙන ආරක්ෂක මණ්ඩලයේදී 2015 2016 කාලේ ඉඳලම එක දිගටම මම වරින් වර කිව්වා මේ ලෝකේ පුරා සිදුවෙන IS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රටේ කිසියම් ආකාරයකින් එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එවැනි දේවල් පිළිබඳව තොරතුරු තියෙනවා නම් ඒ පිළිබඳව ක්‍රියා කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මම උපදෙස් දුන්නේ ආරක්ෂක මණ්ඩලයට ඒ නියෝග නිකුත් කෙරුවේ 2015 16 ඉඳලා මේ රටේ IS ත්‍රස්තවාදී සිදුවීම් ලෝකේ පුරා සිදුවන ආකාරයට යම් කිසි විදියක සිදු වුණොත් ඒවා වැළැක්වීම සඳහා ගත යුතු සියලු පියවර ගත යුතුයි කියන එක. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියන්නට ඕන බුද්ධි ආරක්ෂක පොලිස් අංශවලට ඒ බව අපි මම ආරක්ෂක මණ්ඩලයේදීත් පෞද්ගලිකවත් නිතරම මේ පිළිබඳව කතා කරලා තිබෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට ලෝපුරා සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව විමසිලිමත් වීම වගේම මේ අන්තවාදය ඒ වගේම සහරාන්ගේ ත්‍රස්තවාදය අන්තවාදයට ගිහිල්ලා ඊළඟට ත්‍රස්තවාදයට දැන් මේ සහරාන්ට 2017 තමයි ගරු කතානායකතුමනි වරෙන්තුවක් නිකුත් කරලා තියෙන්නේ සහරාන් අත්අඩංගුවට ගන්න. එතකොට 2017 සහරාන්ට වරෙන්තුව නිකුත් කරලා තියෙන්නේ ත්‍රස්තවාදියෙක් විදිහට නෙවෙයි. ඔවුන් නැගෙනහිර පළාතේ ගැටුමක් ඇති කරගෙන ඒ ගැටුම තුල වෙච්ච සිද්ධියේදී ඔහු පැනලා ගිහිල්ලා 2017 සහරාන්ට වරෙන්තුව නිකුත් කෙරුවා. දැන් වරෙන්තුවක් නිකුත් කරපු පුජ්‍යලයක් අල්ලන එක ගරු කතානායකතුමනි. ඒක මේ ජනාධිපතිට අයිති වැඩක් නෙවෙයි. රටේ වරෙන්තුකාරයෝ උසාවිවලින් කොච්චර වරෙන්තු නිකුත් කරනවද? අපරාධකාරීන්ට වරෙන්තු නිකුත් කරනවා. එතකොට අපරාධකාරීන්ට වරෙන්තු නිකුත් කරනකොට වරෙන්තු නිකුත් කරන අපරාධකාරීන්ගේ ලයිස්තුවක් ආරක්ෂක මණ්ඩලයට එන්නේ නැහැ. මම හිතන්නේ ඒක 100 ගණන් නෙවෙයි සමහරවිට 1000 2000ක් ඊටත් වැඩිත් වෙන්න පුළුවන් රටේ වරෙන්තු නිකුත් කරපු අයගේ සංඛ්‍යාව. එතකොට ඒක සාමාන්‍ය පොලිසියේ රාජකාරියක් ඒ වරෙන්තුවක් නිකුත් කරන කෙනෙක් අත්අඩංගුවට ගැනීම. එතකොට සහරාන්ගේ හැසිරීම පිළිබඳව ඒ තිබෙන තත්ත්වයන් අන්තවාදී විදිහට හැසිරීම ඒවා පිළිබඳව සැලකිල්ල යොමු කරනා වගේම 2017 සිට වරෙන්තුවක් නිකුත් කරපු සහරාන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියන එක විශේෂයෙන්ම මම පත් කරපු කොමිසම සොයා බැලිය යුතු කාරණාවක් වෙනවා. නමුත් කියන්නට ඕන ඒ සම්බන්ධයෙන් මම දන්න විදිහට ඊතරම් අවධානයක් යොමු වුණාද කියලා කියන්න බෑ. මොකද කොමිසම් වාර්තාව සම්පූර්ණයෙන් කියවලා නැති නිසා ඒ පිළිබඳව කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා 2018 මැයි 19 වෙනිදා 2018 මැයි 19 වෙනිදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා දීර්ඝ ලිපියකින් ඒ වකට සිටි නීතිය හා සාමය ඇමතිවරයාට දැනුම් දීලා තිබෙනවා.
මම පොලිසිය බාර අරගෙන මාස 4යි අවුරුදු 4ක් මගේ අතේ නෙවෙයි කතානායකතුමනි පොලිසිය තිබුණේ. ඒකට 2019 දෙසැම්බර් මාසයේ තමයි මම පොලිසිය බාරගත්තේ. ඒකට 2019 දෙසැම්බර් මාසයේ ඉඳලා අප්‍රේල් 21 වෙනිදාට මාස 4යි. ඒකට ත්‍රස්තවාදී ක්‍රියාද අන්තවාදී ක්‍රියාද ඒවා මර්ධනයේද ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගද ඒවා ඒ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් විසින් පවා ක්‍රියාත්මක කළ යුතු දේවල්. අපේ රටේ පළාතකට DIG කෙනෙක් ඉන්නවා, දිස්ත්‍රික්කයකට SSP කෙනෙක් ඉන්නවා. එතකොට පොලිසිය බුද්ධි අංශ ගණනාවක් තිබෙනවා. පොලිසිය අපරාධ අංශ ගණනාවක් තිබෙනවා. එතකොට 2017 වරින් තුනකුත් කරපු මිනිහා අරගෙනත් නැහැ. මම 2019 ජනවාරි 2019 ජනවාරි මාසේ ආරක්ෂක මණ්ඩලයේදී කිව්වා මං ඇහුවා ඇයි සහරාන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මෙච්චර කියලා. මම මේ පිළිබඳව පාසු කොමිෂන් සභාවට බොහොම පැහැදිලිව කිව්වා. පාසු කොමිෂන් සභාවේ වාර්තාවල පටිගත කරපු ඒවා මම කියපු දේවල් බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට 2019 ජනවාරි මාසේ මම කියලා තියෙනවා සහරාන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා මම අහලා තියෙනවා ආරක්ෂකාංශ වලින් පොලිසියෙන්. ඒ විදිහට මූලික වශයෙන්ම මේ කරුණු වලට අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තයි කියන එක කියන්නට ඕනේ. ආරක්ෂක මණ්ඩලය තුල පමණක් නොවේ ගරු කතානායකතුමනි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මම පොලිසිය භාර ඇමතිවරයා විදිහට වැඩ කරපු මාස 4 මම දන්න විදිහට ඊට කලින් පොලිසිය භාරව හිටපු ලංකාවේ කිසිම ඇමතිවරයෙක් ඒ වැඩේ කළා නැහැ. මාසික රැස්වීමක් තිබ්බා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග. ඒ මාසික රැස්වීමේ මේ සියලු දේවල් කතා කරනවා. පොලිසියේ පරිපාලන ප්‍රශ්නත් කතා කරනවා, සංවර්ධන කටයුතු කරනවා, නිලධාරීන්ගේ සුඛසාධන කටයුතු කරනවා, අපරාධ, කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මේ හැම දෙම කතා කරනවා. එතකොට සෑම මාසයකම මම පොලිසිය භාරව හිටපු හැම මාසයක මම මේ රැස්වීම තියලා තියෙනවා. දෙසැම්බර් මාසේ 2018 2019 ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මාර්තු මාසේ, 2019 අප්‍රේල් මාසෙත් 8 වෙනිදා මම මේ රැස්වීම තියලා තියෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ. ඒ තුල ප්‍රධාන වශයෙන්ම මේ සියලු දේවල් සාකච්ඡා කරනවා. අවශ්‍ය උපදෙස් දෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කරුණු සැලකිල්ලට ගත් විට මම කියන්නට ඕන මේ සියලු කරුණු අපි පාතාල මර්ධනය, කුඩු මත්කුඩු ජාවාරම් මර්ධනය, අපරාධකරුවන් වැටලීම සම්බන්ධයෙන් ඒ කාලය තුල විශාල වැඩ කොටසක් කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මම ගෙන ගිය ජාතික වැඩපිළිවෙල පාසල් දරුවොත් එක්ක මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා. එතකොට ඒ පාතාල මර්ධනය, කුඩු මර්ධනය, සිරගෙවල් වල ඇති වෙන බරපතල පාතාල අපරාධකාරයින් විසින් මෙහෙයුම් ලබන නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා අපරාධ මේවා සම්බන්ධයෙන් අපි දැඩි ලෙස අවධානය යොමු කරමින් ඒ කටයුතු කළා. එතකොට මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන විට මම පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. දැන් 2019 අප්‍රේල් 21 සිද්ධියට සම්බන්ධ විශාල පිරිසක් මිය ගිය බව අපි දන්නවා. මේ රටේ කවුරුත් දන්නවා. 21 ඉඳලා සති 3ක් යනකොට ඒ සංවිධානයේට ඒ වෙලාවේ හිටපු ප්‍රචණ්ඩ ක්‍රියා කරපු ආයුධ තිබුණු, බෝම්බ තිබුණු පුහුණුවීම් මධ්‍යස්ථානයේ සියල්ල සොයාගෙන ඒවා විනාශ කරලා ත්‍රිවිධ හමුදාව සමග පොලිසිය සමග ගැටුම් වලට ආපු අය ඒ අය මැරුණා හුඟ දෙනෙක් දන්නවා. ඒ වගේම අපේ පොලිසියේ SI කෙනෙක් රාලහාමිලා දෙන්නෙක් ඒ සිද්ධිවලදී ඔවුන්ගේ මේ ජීවිත නැතුව ගියා. දෙමටකොඩ ප්‍රදේශයේ වටලන්න ගිය වෙලාවේ බෝම්බයක් පුපුරලා ඒ අය මරණයට පත් වුණා. එවැනි සිද්ධීන් ඇති වුණා. ඒකට මේ තත්ත්වයන් වලදී මූලික වශයෙන්ම අද මේ නඩු දැමිය යුතුයි කියන කාරණේදී මම ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරන්නේ මේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන්, බරපතල ත්‍රස්තවාදීන්, මේ බෝම්බ පුපුරපු
60 ගාණක් විතර ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් නඩු දැමීම තමයි මූලිකවම ක්‍රියා කළ යුත්තේ කියන එකයි මම කියන්නේ. ඒ ත්‍රස්තවාදීන්ට නඩු දැමීම ප්‍රමාද වෙනකොට සමහර වෙලාවට ඒ අය වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න අය ඉස්සරහට එන්න පුළුවන් අනාගතේ. ඉතින් ඒක නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙච්ච බරපතල ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 ප්‍රහාරයේ ඔවුන්ට නඩු දැමීම ප්‍රධාන වශයෙන් ඉක්මන් විය යුතුයි කියන කාරණාව මම මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කරනවා. ඉතින් ඒ අනුව මේ තත්ත්ව සියල්ලත් එක්ක මේ කරුණු සැලකිල්ලට ගත් විට මේ ඉස්ලාම් ත්‍රස්තවාදය පිළිබඳව අතීතය පිළිබඳව කතා කරන විට සාමාන්‍යයෙන් මම අන්තර්ජාලය තුලින් බලපු උත්තරතුරු අනුව 1979 ඉඳලා රටරටවල් වල විශාල වශයෙන් බෝම්බ පිපිරීම් ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ඉතින් මේ කරුණවලදී අපි දන්නවා බින් ලාඩන්ගේ අල් කයිඩා සංවිධානයේ ත්‍රස්ත ව්‍යාපාරය. ඒ වගේම බොකෝ හරාම් ත්‍රස්තවාදී. ඒ වගේම IS ත්‍රස්තවාදය. ඒකට මේ සියලු ත්‍රස්තවාදී ව්‍යාපාර සමග මුළු ලෝකේම බලවතුන්ට මේ ත්‍රස්තවාදී ව්‍යාපාර වලින් සිදු කරන පිපිරීම් වළක්වන්න පාලනය කරන්න ඒ පිපිරීම් වෙන අවස්ථාවල් වලදී නොහැකි වුණා. ඒ කරුණු මූලික වශයෙන් සැලකිල්ලට ගත් විට අපි දන්නවා බින් ලාඩන් එදා ඇමරිකාවේ 2001 සැප්තැම්බර් 11 නිව්යෝක් මේ ට්වින් ටවර් ප්‍රහාරය මේ ට්වින් ටවර් ප්‍රහාරයේදී ඒ ප්‍රහාරය සිදුවෙච්ච හැටි මම හිතන්නේ කවුරුත් දන්නවා. ගුවන් යානා 4ක් ගියා ප්‍රහාරයට. ඒ ගුවන් යානා 4න් ට්වින් ටවර් වලට ගුවන් යානා 2කින් ගැහුවා. අනික් ගුවන් යානයේ පෙන්ටගනේට ගැහුවා. ඊළඟට 4 වෙනි ගුවන් යානය ඇමරිකන් ජනාධිපතිවරයා ඉන්න දවල මන්දිරයට වයිට් හවුස් වලට ගහන්න ගිහිල්ලා ඒ ගුවන් යානය කඩාගෙන වැටුණා. එතකොට ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට කලින් සති දෙකකට කලින් මේ ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු බුද්ධ්‍යංශ වලට තොරතුරු ලැබිලා තිබෙනවා කතානායකතුමනි. ඒ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ඒ සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව තුල සැප්තැම්බර් 11 සැප්තැම්බර් 11 ඒ තිබෙනවා. ඉතින් ට්වින් ටවර් කොමිෂම බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. බලධාරීන් කීප දෙනෙකුටම දොස් කියලා තියෙනවා කොමිෂන් වාර්තාව. එසේම අනාගතයේ මෙවැනි ප්‍රහාර ආකාරයේ තස්ත ප්‍රහාර ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන ප්‍රධාන වශයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම ඒ කොමිෂම යෝජනා කරනවා ඇමරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක් තිබිලා නැහැ. ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක්. ඒ වගේම මේ තර්ජන පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයක් ඇති කිරීමට එම කොමිෂම යෝජනා කරනවා. එතකොට පාස්කු කොමිෂමේ සිදු කළ මේ ආකාරයට නොවේ විශේෂයෙන්ම මෙහිදී මේ කොමිෂන් සභාව විශේෂත්වය තමයි මේ සැප්තැම්බර් 11 කොමිෂම ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කිසිදු දේශපාලඥයෙක් හෝ කිසිදු බුද්ධි අධ්‍යක්ෂ ආරක්ෂක නිලධාරියෙකුට දඬුවම් නොදිය යුතුයි කියන එක කොමිෂන් සභාවේ වාර්තා වෙනවා. එසේ කිරීමට හේතු වශයෙන් ඒ අය දන්වන්නේ බුද්ධි අංශ හෝ ආරක්ෂක නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දඬුවම් දුනහොත් අනිකුත් සේවාවන් වල යෙදී සිටින අය කඩා වැටේ ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව ඉදිරියේදී නොවේයි. ඒක නිසා වුන් දිරියන්නේ යුතුයි මෙවැනි කරුණවලදී කියලා මේ කාරණාව මෙහිදී සඳහන් වෙනවා. එතකොට මූලික වශයෙන් මේ ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය බලධාරියෙකුට එරෙහිව අපරාධ වගකීමක් ඇතිදයි කියලා ඒ කොමිසම කොහෙත්ම සොයා බලලා නැහැ රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලකයන් පිළිබඳව. ඔවුන්ට එරෙහි සිවිල් හෝ අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළත් නැහැ ඒ කොමිෂන් සභාව. ප්‍රහාරයට වගකී යුතු අය මහ මොලකරුවන් පිළිබඳව කොමිෂන් වාර්තාව අනාවරණය
කරලා තිබෙනවා. එතකොට විශේෂයෙන් මම පාසු කොමිෂන් සභාවට ඔක්තෝබර් 5 වෙනිදා සාක්ෂි දෙන විටත් මේ පිළිබඳව සඳහන් කළා. මේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව ජනාධිපති ජෝර්ජ් බුෂ් ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් කියපු දේ මේ පාපකාරී ක්‍රියා පිටුපස සිටින අය සෙවීම දැන් සිදු වෙනවා. අපේ බුද්ධි හා නීති බලගැන්වීම ප්‍රජාවන් ඔවුන්ගේ සම්පත් පූර්ණ යොදා ගැනීම මීට වගකීම් ඇති සොයාගෙන යුක්තිය පසඳලීමට මම විධාන කර තිබෙන්නේ. මේ අපරාධ කළ ත්‍රස්තවාදීන් හා ඔවුන් රකින්න අයට වෙනසක් අප පෙන්වන්නේ නැහැ. මේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඒ ගත්ත ක්‍රියාමාර්ගයම තමයි කතානායකතුමනි මම පාස්කු ප්‍රහාරයේදී කොමිසම පත් කරමින් මම බලාපොරොත්තුනේ කියන කාරණාව සඳහන් කරන්නට ඕනේ. ඒ ඇමරිකාවේ ප්‍රහාරය ඊළඟට 2005 ජූලි 7 වෙනිදා ලන්ඩන් ප්‍රහාරය මේ වාර්තාව ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බුද්ධි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර ලන්ඩන් වල පත් කරපු කොමිසමත් මේ සම්බන්ධයෙන් මූලික වශයෙන්ම මේ සම්බන්ධයෙන් කොමිසම පත් කළා මහා බ්‍රිතාන්‍යයේත් එක්සත් රාජධානියේත්. එතකොට ඒ වාර්තාව කියනවා මේ වාර්තාව මගින් ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බුද්ධි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළ වන බුද්ධි තොරතුරු නොසලකා හරිනු ලැබුවේද නැතිනම් ප්‍රමාණවනතෙක් අවධානයක් යොමු නොකළේද ප්‍රහාරයට පෙර බ්‍රිතාන්‍යයේ තර්ජන සම්බන්ධ අනුතුරුදායක මට්ටමේ ලිහිල් කළේ ඇයි මෙමගින් කුමන බලපෑමක් සිදු වුණේද ප්‍රහාරයේ පදනම් කරගෙන අපට උගත හැකි පාඩම් මොනවද යන්න අනාවරණය කර ගැනීම සහ ඉදිරියේදී මෙවැනි තර්ජන වළක්වා ගැනීම ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම තමා ඒ කමිටුව කළා තිබෙන්නේ. මම ගරු කතානායකතුමනි මෙතනදී විශේෂයෙන්ම මේ සැප්තැම්බර් 11 ඇමරිකන් ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ඒ කොමිෂන් වාර්තාවේ සාරාංශයක් මේක විධායක සාරාංශයක් එක්සිකියුටිව් සමරි එකක් final report of the National Commission on Terrorist Attack upon the United States මේක මම සභාගත කරනවා මේක හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මම ලන්ඩන් ප්‍රහාරය ගැන කිව්වා. ඊළඟට පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය 2015 නොවැම්බර් මාසයේ කතානායකතුමනි 2015 නොවැම්බර් මාසයේ පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරයට කොමිසමක් පත් කෙරුවා ප්‍රංශ රජය. ඒ කොමිසමේ සභාපති ජෝර්ජ් ෆ්‍රෙන්ච් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරකයන් සියලු දෙනාම රජයේ බලධාරීන් හොඳින් දැන සිටි නමුත් ඒ ගැන එකිනෙකා අතර තොරතුරු හොමාර නොතිබූ බව කොමිසමේ නිගමනය බවයි. ශ්‍රී ලංකාවේ සිදු වූ දේද මේට සමානයි කියලයි අපි කියන්නේ. කොමිසමේ සභාපති තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ වරදකරුවන් කවුද කියා සෙවීමට තම කොමිසම අරමුණ නොවන බවයි. ශ්‍රී ලංකාවේ දැඩි ඉල්ලීම නැත්නම් අපේ කොමිෂන් සභාවේ ඉල්ලීම මේකයි. විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ ජාතික ප්‍රතිස්ථාපිත මධ්‍යස්ථානයක් අපේ රටට පිහිටුවීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක මම සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ වගේ ප්‍රහාරයක් ඇති වුණා කතානායකතුමනි 2019 මාර්තු 15 නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් පල්ලියේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය. මේකටත් කොමිසමක් පත් කෙරුවා නවසීලන්ත රජය. ඒ නවසීලන්ත රජයේ පත් කරපු කොමිසම ගිනියා බලපත්‍ර නිකුත් කිරීම රජයේ අධිකාරී අසමත් බව සහ ඉස්ලාම් අන්තවාදීන්ගෙන් එල්ලවන තර්ජන සම්බන්ධයෙන් අවශ්‍ය සම්පත් යොදාගත් ආකාරයේ දෝෂ සහිත බව අනාවරණය කළා. වෙනස් වේ සිදු යුතු ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා උගත හැකි පාඩම් පිළිබඳව කොමිසම කරුණු ඉදිරිපත් කළා. එහෙත් ත්‍රස්ත සැලසුම් හඳුනා නොගැනීම සහ ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන කොමිසම රජයට වරද පැටවුවේ නැහැ. මේ නවසීලන්ත කොමිසම මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ගරු කතානායකතුමනි බොහෝ අයගේ මතයක් මම කිව්වා සමාජගත කරලා තිබෙනවා. එදා මගේ ආණ්ඩුවේම ඇමතිවරු කීප දෙනෙක් මම කිව්වේ මේ මහා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ඛේදවාචකය එදා මගේ ආණ්ඩුවේම මටත් ගහන්න ගත්තා. මගේ ආණ්ඩුවෙන්ම ඇතුලෙන් ඒ වගේම විපක්ෂයෙන් මට ගහන්න පටන් ගත්තා. ජනමාධ්‍ය ඒ හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. මේ තොරතුර ලැබිලා තිබෙන්නේ කතානායකතුමනි කවුරුත් දන්නවා විදේශ බුද්ධි අංශයකින් 2019 අප්‍රේල් මාසයේ 4 වෙනිදා.
එතකොට අප්‍රේල් මාසයේ 4 වෙනිදා ලැබිච්ච මේ තොරතුර ඊට පස්සේ වරින් වර බුද්ධි අංශ වලට ලැබිලා තිබෙනවා. එතකොට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ඔහුගේ වගකීම ඉටු කරමින් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට මේ පිළිබඳව දන්වලා තිබෙනවා. ඒ අය අතරේ ලිපි හුවමාරු වෙලා තිබෙනවා. මම 2019 අප්‍රේල් 16 මම පිටරට ගියා. පිටරට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ මම. එතකොට ඒ 2019 අප්‍රේල් 16 වෙන විට මේ සම්බන්ධයෙන් වරින් වර තොරතුරු ඒ අංශවලට තොරතුරු ගණනාවක් ලැබිලා තිබෙනවා. එතකොට ඒවා මම දැනගත්තේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි සාකච්ඡාවලදී ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී. එතකොට මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට අවුරුදු 54ක දේශපාලන ජීවිතයක් මගේ නොකැලැල්ව මම අවංකව රටට සේවය කරපු කෙනෙක් විදියට මම මානව සමාජයට මිනිසුන්ට රටට මගේ දේශයට ආදරය ඇති කෙනෙක් විදියට එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කතානායකතුමනි මම බ්ලේක්කෙක් නෙවෙයි. මම ඒ විදිහේ නොදියුණු මිනිහෙක් නෙවෙයි. මම හොඳට පොතපත කියවපු හොඳට දේශපාලනේ හදාරපු දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයේ මට අලුත් තැනක් නෙවෙයි ජනාධිපති වෙන්න කලින් මම විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මම එතුමියගේ ජාතික ආරක්ෂක මණ්ඩල වලට වරින් වර ඇතැම් අවස්ථාවල මාව කැඳවලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධය කරන කාලේ වරින් වර එතුමාගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට මාව වරින් වර කැඳවලා තිබෙනවා. කවුරුත් දන්නවා රහසක් නොවේයි. ප්‍රභාකරන් මැරිච්ච අවස්ථාව වෙන විට අවසාන සති දෙකේ යුද්ධේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න වුණා ජාත්‍යන්තර සමුළුවකට. එතුමා මගේ හිතන්නේ ජෝදානයට ගියේ. එතකොට ඒ වෙලාවේ වැඩ බලන ආරක්ෂක ඇමති විදිහට හිටියේ මම. ඉතින් ඒක නිසා ආරක්ෂක මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් මට ජනාධිපතිවරයා වෙන්න කලින් හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අවබෝධය තුල මම කටයුතු කළා වගේම මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ වරින් වර ලැබිච්ච තොරතුරු මම කිසිසේත්ම මේ මහා ඛේදවාචකයෙ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. රටට එවැනි විපත්තියක් සිද්ධ වෙනවයි කියලා ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මග හරින කෙනෙක් කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඒක කාගේ හරි ඒ කියන කෙනාගේ මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මේ මොකද රට ගැන ජනතාව ගැන තිබෙන ගෞරවය ආදරය රටේ රාජ්‍ය නායකයා විදියට සේනාධිනායකයා විදියට ආරක්ෂක ඇමතිවරයා විදියට ඒ වගකීම කොහෙත්ම මේ පැහැරහැරලා මම මේ පිටරට දුවන මිනිහෙක් නෙවෙයි. නමුත් ඊටාම වැරදි විදියට මේක සමාජගත කළා ජනගත කළා. මම කලින් කිව්වේ ඒකයි මගේ ආණ්ඩුවේ දා ඇමතිවරු දෙතුන් දෙනෙක් තමයි මේ වැඩේ කෙරුවේ. ඒකෙන් තමයි රටේ මතයක් ඇති උනේ. මෙයා මේක මේ දැනගෙන තමයි මේ සද්ද නැතුව ඉඳලා තියෙන අවශ්‍ය පීවර අරගෙන නැහැ කියලා. මට ඒ අවශ්‍ය තොරතුරු දුන්නා නම් මම කාදිනල් උන්නාන්සේට දන්වලා දේවස්ථාන වලට දන්වන්න. කොළඹට ඇඳිරි නීතිය දාලා ඒ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වක් නැදත් ඒ අවශ්‍ය නියෝග නිකුත් කළා. ඒ අවශ්‍ය ස්ථාන වලට ආරක්ෂාව සලසලා හෝටල් වලටද දේවස්ථාන වලටද අනික් මහජන යන තැන් වලද ඒ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. පාස්කු කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක්. ඊටාම වැරදි මත සමාජයේ තියෙනවා. ඊටාම වැරදි මත සමාජයේ තිබෙනවා පාස්කු කොමිසමේ සාක්ෂි දීලා තියෙනවායි කියලා මට මේ තොරතුරු දුන්නයි කියලා. කිසි කෙනෙක් කියලා නැහැ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා, පූජ්‍ය ජයසුන්දර මහත්මයා පොලිස්පති, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්මයා, ජාතික බුද්ධි අධ්‍යක්ෂක සිසිර මෙන්ඩිස් මහත්මයලා ඒ සෑම කෙනෙක්මත් සාක්ෂි දුන්නා. දීර්ඝ වශයෙන් සාක්ෂි දුන්නා. කිසිම කෙනෙකුගේ කියලා නැහැ කොමිසමට අපි ජනාධිපතිවරයාට මේක දැන්නුවයි කියලා. ටෙලිෆෝන් කරලා හරි කිව්වයි කියලා කිසිම කෙනෙක් කියලා නැහැ. එතකොට මම අප්‍රේල් 16 විදේශගත වෙලා විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඒ ගන්න අවස්ථාව තමයි අප්‍රේල් 21 මේ සිද්ධිය සිද්ධ වුණේ.
එතකොට අප්‍රියල් 2021 අප්‍රියල් 2021 කතානායකතුමා මම රෝහල්ගත වෙලා හිටියේ. ඒ රෝහල්ගත වෙලා හිටපු අවස්ථාවවලදී මෙහෙන් දුරකථන ඇමතුම් අරගෙන තියෙනවා කියන්න. නමුත් අපේ රෝහල් වලට වඩා ඒවා නීති රීති බොහොම තදබලයි. මාව මේ රෝහල ඇතුලේ මේ මැෂින් වල ඉන්නකොට ඒ ප්‍රතිකාර කරනකොට මංගාවට කාටවත් කිට්ටු වෙන්න එන්න දුන්නේ නැහැ. එතකොට මේ අප්‍රියල් 21 සිද්ධිය වුණාම මේ සිද්ධිය මට මෙහෙන් දැනගන්න ලැබුණා. මගේ ජනාධිපති ලේකම් පොලිස්පති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ සියලු දෙනා මට දැනුම් දුන්නා. ඒ අතරේ අපි පැය ගාණක් වරින් වර ටෙලිෆෝන් එකෙන් සාකච්ඡා කරමින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එතනින් එහාට මෙහෙයුම් කරන ආකාරය, වහාම අත්අඩංගුවට ගැනීම, ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම, විනාශ කිරීම, ඒ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ඒ සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒ අවශ්‍ය උපදෙස් දුන්නා. අප්‍රියල් 21 රෑ කොළඹට ආවා මම. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා කිව්වා මේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශගත වෙනකොට යුද්ධය අවසන් මොහොතේ ඔබතුමාට වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් බාර දීලා ගියා කියලා. ඔව්. මට ගැටලුවක් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා විදේශගත වෙන වෙලාවේ ඇයි ඒක තව වැඩ බලන්න කවුරු හරි පත් කරලා නොගිය කියන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක පිළිබඳව ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්ද? හරි. ඕකේ. කතානායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමා යන වෙලාවේ රටේ යුද්ධයේ ප්‍රබලම අවස්ථාව. රටේ යුද්ධයේ ප්‍රබලම අවස්ථාව නිසා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් සිටිය යුතුයි. නමුත් මම මේ දින 4කට යන්නේකේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හිටියා. එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමති මගේ ජනාධිපති ලේකම් මෙවැනි තත්ත්වයක් ඇති වුණාම කිසිසේත්ම ඒ අවශ්‍ය කටයුතු කිරීමේ අවහිරතාවයක් කිසි කෙනෙකුට තිබුණේ නැහැ. සාමාන්‍ය පොලිසිය රාජකාරිය, සාමාන්‍ය ආරක්ෂක අංශවල රාජකාරිය, ඒ කටයුතු කිරීමට කිසිම බාධාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ තත්ත්වයේදී මම අප්‍රියල් 21 ලංකාවට තව විනාඩි 10යි ඔබතුමාට ඉතුරු වෙලා තියෙන්නේ. හොඳයි. අප්‍රියල් 21 මම ලංකාවට ආවේ. අප්‍රියල් 21 ඇවිල්ලා උදේම ආරක්ෂක මණ්ඩල රැස්වීම තිබුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් විශේෂ පරීක්ෂණ කමිටුවක් වහාම පත් කළා. සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන්න මේ සිද්ධිය මේ විදිහට උනේ ඇයි කියලා. ඒ වගේම තමයි මම සඳහන් කරන්නට ඕනේ කාදිනල් උන්නාන්සේ, ගරු රංජිත් මෙල්කම් කාදිනල් උන්නාන්සේ, ඒ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ හැම පාර්ශවයේ ඉන්න කතෝලික මැති ඇමතිවරු, ඒ සියලු දෙනා දැඩි ඉල්ලීමක් එදා මගෙන් කළා මේ කොමිෂන් සභාව පත් කරන්න කියලා. එතකොට ඒ අනුව තමයි මම මේ කොමිෂන් සභාව පත් කළේ. කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයේ තිබෙනවා මේ කොමිෂන් සභාවේ අරමුණු මොනවද කියන කාරණාව. එතකොට මේ කරුණු අපි විවිධ අංශවලින් සැලකිල්ලට ගන්න විට මේ තත්ත්වයන් කොමිෂන් සභාව පාස්කු ප්‍රහාරය මේ කටයුතු වලදී කියන්නට ඕනේ. මේ පසුගිය දිනක සන්ඩේ මෝර්නින් ලීඩර් පත්‍රයේ තිබුණා විශේෂයෙන්ම දේශපාලන විග්‍රහයක් කරලා මේ සම්බන්ධයෙන් මේ ඒ ලේඛකයා දිනේෂ් තොඩංගොඩ ලේඛකයා ඔහු කියනවා මගේ අවසාන නිගමනය වන්නේ පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ජාත්‍යන්තර ප්‍රවේශයක් එකී විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා දෘෂ්ටියක් සහිතව ක්‍රියා කළ බවක් ප්‍රදර්ශනය නොකරන බවයි. එසේ නොමැතිනම් කොමිසමට උපදෙස් දුන් විශේෂඥයින් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී නැති බවයි කියලා මේ මාධ්‍යවේදියා සඳහන් කරනවා. එබැවින් ජනාධිපති කොමිසම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීමේදී කොමිසම සතුව තිබිය යුතු ආධ්‍යාත්මයක් සහිතව සිටි බවක් පෙන්눔 නොකරයි. අපි ත්‍රස්තවාදය පිළිබඳව අපේම ක්‍රමයකට කටයුතු කරන බවට වැරදි පණිවිඩයක් මේ නිසා ලෝකයට ලැබීමයි. කෙසේ වෙතත් පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවන් කවුදයි අපි තවමත් නොදනිමු. ජනාධිපති කොමිසමද එය දැන සිටියේ නැත. එතකොට ගරු කතානායකතුමනි, මේදී මේ කොමිෂන් වාර්තාව අනුව රජයේ නිලධාරීන්, බුද්ධි නිලධාරීන් 10ක් 12ක් වගේ පිරිසකට විශේෂයෙන්ම යම් යම් නිර්දේශ තියෙන ඔවුන් සම්බන්ධයෙන්
කටයුතු කිරීම පිළිබඳව මේ කරුණවලදී මූලික වශයෙන් මම නැවත නැවතත් සඳහන් කරන්නේ අප්‍රේල් 21 වෙනිදා සිදුවීමේදී අත්අඩංගුවේ සිටින ඒ බරපතල ත්‍රස්තවාදීන්ට වහාම අවශ්‍ය පියවර ගත යුතුයි කියන එකයි. අනික් කාරණේ තමයි කතානායකතුමනි මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ විදේශ බුද්ධි සේවා බලවත් රටවල් වල ඇමරිකාව, සිංගප්පූරුව, එංගලන්තය, ඉන්දියාව බලවත් රටවල් වල බුද්ධි විශේෂඥයෝ ගණනාවක් කණ්ඩායම් ගණනාවක් ආවා. ඇවිල්ලා මෙහි පරීක්ෂා කළා. හැබැයි මේ එකම බුද්ධි විශේෂඥයෙක්වත් තමන්ගේ වාර්තාවක් දීලා නැහැ රටට මේ සිද්ධිය පිටිපස කවුද හිටියේ ප්‍රධාන මහමොලකරු කවුද ඒ වගේම විදේශ සම්බන්ධතා තිබුණාද ඒ කියන කරුණු කිසිවක් මම දන්න විදිහට එකම බුද්ධි විශේෂඥයෙක්වත් දීලා නැහැ. ඒකට ඒ වාර්තා ලැබිලා නැහැ. මම මේදී ප්‍රධාන වශයෙන්ම මේ කොමිසම පත් කළ පුජ්‍යලයා විදිහට කොමිසමේ ඇතම් කරුණු රාශියක් තිබෙනවා. ඉතාමත් වැදගත් කරුණු රාශියක් කොමිසමේ තිබෙනවා. ඒක බොහොම පැහැදිලිවම කියන්නට ඕන. ඒ වැදගත් කරුණු රාශිය රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා. මම මේ කොමිසමට මම යන්න කලින් මගේ නීතිවේදීන් මේ රටේ ඉන්න ඉතාම සුප්‍රසිද්ධ දක්ෂ නීතිවේදීන් මට කිව්වා කොමිසමට යන්න එපා කියලා. නමුත් මම කොමිසමට ගියා. මම ඒ නීතිඥ මාතෘන්ට කිව්වා මම කොමිසමට යෑම මගේ හැටියොත් ඒක සදාචාරාත්මක නෑ. මම පත් කරපු කොමිසම. ඒක නිසා මගේ හෘද සාක්ෂියට එකඟව විවෘතව කොමිසමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට මම සහයෝගය දීමට මම යනවා. මේ විපතටපත් වෙච්ච ජනතාවගේ වින්දිතයින්ට සාධාරණත්වයේ ඉටුවේ යුතුයි. මියගියේ පවුල් වලට ඒ අතපය නැතුව ආබාධිත වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙන් මම කොමිසමට යන්නේ කියලා විශේෂයෙන්ම සඳහන් කළා. එතකොට අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ කතානායකතුමනි මර්ධනය කිරීම රජයක පොදු වගකීමක්. ඒක රජයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරයෙක් එහෙම නැත්නම් නිලධාරීන් විදියට කීප දෙනෙකු නෙවෙයි. මේ ප්‍රහාරය පිළිබඳව මූලික වශයෙන්ම රජයේ විදිහට ඒ සාමූහික වගකීම ගත යුතුයි. ඒ සාමූහික වගකීම ගැනීමේදී මේ සිදුවෙලා තිබෙන දුර්වලකම් කොහෙද සිදුවෙලා තියෙන්නේ කියන එක ඒක වෙනම පරීක්ෂා කරලා කටයුතු කිරීම මේම අවශ්‍ය දෙයක්. ඒ වගේම කතානායකතුමනි මම සභාගත කරනවා මෙහිදී IS මේ ත්‍රස්තවාදීන්ගේ ආරම්භක ප්‍රහාර සහ වැදගත් සිදුවීම් රාශියක් ලෝකයේ තුල සිදුවෙච්ච ලෝකේ පුරා කරන ලද බරපතල අපරාධ ම්ලේච්ඡ ක්‍රියාවන් මම සභාගත කරනවා. මේක හැන්සාට් වාර්තාවට ඇතුල් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ලෝපුරා ත්‍රස්ත සිදුවීම් දින වකවානු සහිතව 1979 නොවැම්බර් 20 සෞදි අරාබියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලිය අල්ලා ගැනීම තමා මුලින්ම කරලා තිබෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අවුරුදු 40කට වැඩි අන්තර්ජාලයෙන් මම දකින ත්‍රස්ත ප්‍රහාර විශේෂයෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ. එතකොට ලෝපුරා සිදුවීම් සහිත මේ වාර්තාවත් මම සභාගත කරනවා. ඒක නිසා ඇමරිකන් කොමිෂන් සභාවේ වාර්තාවත් ලෝපුරා ත්‍රස්ත සිදුවීම් ඒ වගේම මේ පිළිබඳ පුළුල් ලෙස කරුණු තියෙන මේ සියලු වාර්තා මම සභාගත කරනවා. ඒ සභාගත කරන වගේම ගරු සභාවෙන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සංවේදීව නාස්තිකව ක්‍රියා කිරීම වෙනුවට අපි එක රටක්, දේශයක්, එක ජනතාවක් විදිහට කිසිදු ආගමික ભેදයකින්, භාෂා ભેදයකින් වැඩ කරන්නේ නැතුව මූලික වශයෙන්ම මේ රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් සලකමින් මේ එන ප්‍රශ්න දැන් මේ ත්‍රස්ත ප්‍රහාරයේ සිදු වුණා වගේම අපි දන්නවා ලෝකේ කිසිම බලවත් රටකට කියන්නට පුළුවන්කමක් නැහැ ලෝකේ කිසිම බලවතෙකුට IS ත්‍රස්ත ප්‍රහාරයක් ඒ තමන්ගේ රටට නැවත එල්ල වෙන්නේ නැහැයි කියලා. දැන් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මම හිතන්නේ ලෝකේ විශේෂයෙන්ම මේ පහුගිය අවුරුද්ද තුල ඒගොල්ලන්ගේ නිහඬතාවයන් තිබෙනවා. නමුත් යම් ස්ථානවල ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අපිට ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලපුවාම පෙන්눔 කරනවා. ඒ නිසා අපේ රටේ නැවත මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවීම සඳහා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් අවශ්‍ය ආයතන ශක්තිමත් කරමින්
ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත නීත්‍යානුකූල ආයතනයක් කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත ආයතනයක් නෙවෙයි. ආරක්ෂක මණ්ඩලයේ කතානායකතුමනි 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යුද්ධ තියෙන කාලේ හදිසි නීතිය යටතේ ගැසට් නිවේදනයකින් ගැසට් කරලා තියෙනවා. ඊළඟට හදිසි නීතිය අවසන් වුණාම 2011 ආරක්ෂක මණ්ඩලයේ ගැසට් නිවේදනයෙන් අවලංගු වෙනවා. ඒක නිසා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාපිත නීත්‍යානුකූල විධිමත් ආරක්ෂක මණ්ඩලයක් විශේෂයෙන්ම සකස් කිරීම අවශ්‍යයි කියන එක මම සඳහන් කරමින් මේ රටේ මේ ඇතිවෙච්ච ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අප්‍රේල් 21 2019 නැවතත් කිතුණු ජනතාවට විශේෂයෙන්ම ලක්වැසි ජනතාවට මගේ බලවත් සංවේගය කනගාටුව නැවතත් ප්‍රකාශ කරමින් මේවා වළක්වගෙන සාමකාමී නිදහස් සාධාරණ සමාජයක යුක්තිගරුක ජීවත් වෙන මිනිසුන්ට නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා සමාජයක් ගොඩනගමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්